समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මිත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බාන ගාමින් දේසේති ධම්මං වාසේති සෝදානි තුසිතම් මිලෝකේ වන්දාමහං තං වර බෝධිසත්තං තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම්ව සිටින්නේ. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ බණ්ඩාරවෙල ගස්වත්තේ පදිංචි කේ.එම්. චන්දසිරි මහත්මයා සහ WG.K. මල්කාන්ති මහත්මිය ඇතුළු පවුලේ ඥාති පිරිස සහ ගස්වත්තේ පදිංචි කල්යාණ මිත්‍ර සත්පුරුෂ පිරිසක් විසින් ඒ පින්නතුන් අරමුණ හැටියට තබා ගත්තේ COVID-19 වසංගත රෝගයට ගොදුරු වී අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් මියගිය රටවැසි ලෝවැසි සියලු දෙනාටත් දායකත්වයේ දරන සියලු දෙනා නමින් මිය පල්ලව ගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු පරම්පරාගත සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් මේ ධර්ම දානයෙන් ජනිත වන්නා උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. නිර්වාණාබෝධයේ පිණිසම මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වාගේ වසංගත රෝගයට ගොදුරු වී ක්‍රෝහල්වල නිවෙස්වල ප්‍රතිකාර ලබන සංඝරත්නයේ ඇතුළු සියලුම රෝගීන්ට ඊතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවය උතුම් තෙරුවන් සරණින් ලැබේවා. දිගාසිරි සම්පත්තිය ඇත්තන්ට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම සුජීවත්ව සිටින මව්පියන්ට, දූ දරුවන්ට, ඥාතීත මිත්‍රාදීන්ට, ඔවුන්ගේ දෙමව්පියන්ට, දරුමුණුබුරන්ට, ඒ වගේම සෞඛ්‍ය අංශවල ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඇතුළු සේවයේ දේශන සියලුම දෙනාටත් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ උතුම් පුණ්‍ය කුසල් බලයෙන් මාර්ගඵල නිවන් අවබෝධ පිණිසම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳව. මෙතේ බෝසතුන් පින්නතුන් දන්නවා, යම්කිසි කල්පයක බුදුරු 5 නමක් පහළ වුණොත් ඒ කල්පයට කියනවා මහා භද්‍ර කල්පය කියලා. බුදුරජාණන් වහන්සේලා කොටස් 3කට බෙදෙනවා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ, ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ සහ වීරිය අධික බුදුරජාණන් වහන්සේ. එතකොට පින්වත්නි,
ප්‍රඥාධික බුදු කෙනෙක් නම් අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ මත බුද්ධත්වයේ වෙනුවෙන්. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් කල්පලක්ෂ 8ක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ බුද්ධත්වයේ වෙනුවෙන්. වීරිය අධික බුදු කෙනෙක් නම් කල්පලක්ෂ 16ක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ බුදු වෙන්නට. එතකොට අපේ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා අධිකයි. ඒ නිසා උන්වහන්සේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී පුරලයි බුද්ධත්වයටපත් උනේ. අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුද්ධත්වයටපත් උනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා අධිකයි. ඒ නිසා උන්වහන්සේ කල්පලක්ෂ 8ක් පාරමී පුරලයි බුද්ධත්වයටපත් උනේ. නමුත් මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කල්පලක්ෂ 16ක් පාරමී ධර්ම සම්පූර්ණ කරලයි මතු සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. එතකොට පින්වත්නි දේශනාවේ කියනවා මේ විදියට වෙනස්කම් තිබුණත් බුදුරජාණන් වහන්සේලාගේ පාරමී ධර්ම සම්පූර්ණ කළ යුත්තේ නියත විවරණ ලැබීමෙන් පස්සේ ඊට පෙර ආතුව සෑම බුදු කෙනෙක්ම පින්නතුනි මනෝපනිදාන සහ වාග්පනිදාන වශයෙන් දෙආකාරයකින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. මනෝපනිදානය කියලා කියන්නේ පින්නතුනි සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. වාග්පනිදානය කියන්නේ පින්නතුනි වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. එතකොට මනෝපනිදානය සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් පූර්ණය කරනවා. වාග්පනිදානය නම් වූ බුදුහාමුදුරු දේශනා කරන සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් මනෝපනිදානය සම්පූර්ණ කරන බෝසත්වරයා ඉන් පස්සේ පින්නතුනි වාග්පනිදානය පුරන්නට පටන් ගන්නවා. ඒ වාග්පනිදානය ගත්තාම නවාසංඛ්‍ය කල්පලක්ෂයක්. ඉතින් මේ ආදී වශයෙන් 16 සංඛ්‍ය කල්පලක්ෂයක් මනෝපනිදානය හා වාග්පනිදානය සම්පූර්ණ කළ බෝසත්වරයෙකුට ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් සමීපයේදී නියත විවරණය ලබා ගන්නට පුළුවන්. ඒ නියත විවරණය ලබන ආත්මය වෙනකොට බෝසතාණන් වහන්සේ පින්නතුන් දන්නවා කරුණු 8කින් සම්පූර්ණ වෙන්නට ඕනේ. ඒක ගාථාවේ සඳහන් වෙනවා මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමෝදාන අබිනීහාරෝ සමිජ්ජති. පළවෙනි එක තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න ඕනේ. දෙවෙනි එක තමයි පිරිමියෙක්ම උපදින්න ඕනේ. හේතු වාසනා ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සාට්ටුන් වහන්සේ දකින්නට ඕනේ. පැවිදි වී සිටින්නට ඕනේ. ගුණ සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕනේ. අධිකාරය සහ ඡන්දය කියන මෙන්න මේ කරුණු 8 සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් අපි කෙටියෙන් බලමු මේ කරුණු 8. පළවෙනි එක තමයි පින්නතුනි මනුස්සාත්ම භාවය. ඒ මනුස්සාත්ම භාවයත් යහපත් රටක යහපත් ප්‍රදේශයක යහපත් දෙමව්පියන්ට දාව උපදින ආත්ම භාවයක් නැත්නම් මිනිසත් බවක් වෙන්නට ඕනේ. ඒක මනුස්සත්තං. ඊළඟට ලිංග සම්පatti. ලිංග සම්පatti කියන්නේ පින්නතුනි මේ ලෝකේ ඉෂ්ටියකට බුදු වෙන්නට බෑ. පුරුෂයෙක්ම තමයි බුදු වෙන්නේ. හේතුව තමයි පුරුෂයෙක් කැලෑවට ගිහිල්ලා කරන දුෂ්කර කාර්ය ඉෂ්ටියකට කොහෙත්ම කරන්නට බෑ. දැන් අපේ පින්නතුන්ට මතකයි අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාව කළා. ඒබඳු දුෂ්කර ක්‍රියාවක් ඉෂ්ටියකට කරන්නට බෑ පින්නතුනි. ඒක එකක්. අනිත් එක තමයි කාන්තාවකට දුකක් ආවහම කාන්තාව කරන්නේ දුකේ බැස ගන්නවා. අම්මලට වරදක් දෝෂයක් කියනව නෙවෙයි. ඒ අම්මලා දුකේ බැස ගන්නව. නමුත් තාත්තා කෙනෙකුට දුක නැතුව නෙවෙයි තාත්තලා දුක හංගගෙන ඉස්සරහට යන්න දන්නවා. අම්මලා දුකේ බැස ගන්නව දුකේ කිඳා දුකේ බැස ගන්න දුකේ කිඳා බහින තාක්කල් ඉෂ්ටියකට දුක ඉක්මනට පින්නතුණි ආબોධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ පුරුෂයෙක්ම තමයි බුද්ධත්වයටපත් වෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ පින්නතුන්ට මතක ඇති එක ආත්මයක එක ජීවිතයක ඉෂ්ටියක් වෙලා ඉපදුනා. ඒ තමයි ඉති කුමාරී. ඉති නෙවෙයි පින්නතුනි ඉති පිසෝ. ඉති පිසෝ කියලා කියන්නේ ඉති කුමාරී ඇටියට උප්පත්ති ලැබුවා අපේ බුදුහාමුදුරුවෝ.
මේ දීපංකර බුදුහාමුදුරුව නෙවෙයි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ කියලා බුදු කෙනෙක් හිටියා. ඒ පුරාණ දීපංකර බුදුන්ගේ කාලේ අපේ බුදුහාමුදුරුව ඉති කුමාර නමින් උප්පත්ති ලැබුවා. මේ ඉති කුමාරිය අබතෙල් පහන් පූජා කරන්න හරි ආසයි. විහාරව ආලෝකමත් කරන්න ඇය හරියට අබතෙල් පහන් පූජා කරනවා. දවසක් මැය පුරාණ දීපංකර බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට බුදු වෙන්න බැරිද? නැගණියනි ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. බුදු වෙන්නම් පිරිමියෙක්ම වෙන්න ඕනේ. අනේ ස්වාමීනි පිරිමි ආත්ම භාවයක් ලබන්නේ කොහොමද? පිරිමි ආත්ම භාවය ලබන්න නම් නුඹේ ස්වාමියාගේ කටින්ම පිට වෙන්න ඕනේ. නුඹට ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදලා පුරුෂ ආත්ම භාවයක් ලැබෙන්න. ස්වාමීනි මම අස්වාමිකයිනේ මම තාම විවාහ වෙලා නැහනේ. මගේ ස්වාමියා කොහෙද ඉන්නේ? එදා පුරාණ දීපංකර බුදුහාමුදුරුවෝ කිව්වා ඉති කුමාරිය නුඹ අබෑට මිටක් ගන්න. ගව්වක් ගිහිල්ලා අබෑටයක් බිමට දාන්න. තව ගව්වක් යන අබෑටයක් බිමට දාන්න. අවසාන අබෑටේ බිම වැටෙන තැන ගෙයක් තියෙනවා නම් අන්නේ ගෙදර තමයි නුඹේ ස්වාමියා ඉන්නේ. මේ පින්නතුනි අබෑට මිටක් අරගෙන ගව්වට ගිහිල්ලා මේ අබෑට ටික බිම දැම්මා. හැබැයි අවසාන අබෑටේ බිම දාන්න තැන ගෙයක් තිබුණා. හැබැයි ඒ ගෙදර ගොපළු ගෙයක්. ඒ ගොපළු ගෙයක් කියලා කියන්නේ ගොපල්ලෙක් ජීවත් වෙන, ඒ කියන්නේ හරක් බල්ල ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නේ. මෑට වෙන මොකුත් ඕනේ මේ ස්වාමියාගේ කටින් පිට වෙන්න ඕනේ පිරිමි ආත්ම භාවයක් ලැබෙන්න මේ කියලා ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදලා. නිකම් බෑ ඒකට තමන්ගේ ස්වාමියට හොඳට සලකන්න ඕනේ. ඒ නිසා මේ තමන්ගේ ස්වාමිය එහෙම නැත්නම් මේ ගොපල්ලා හරක් බල්ල හැන්දෑවට එනකොට මේ වතුර එකක් හොඳට උණු කරලා තියෙනවා. නාන්න එහෙම නැත්නම් ඇඟ හොද ගන්න. හොඳට සැලකිලි සත්කාර සම්මාන ආදී සිද්ධ කළ අයිති කුමාරිය දවසක් පින්නතුනි මේ ගොපල්ලාගේ කටින් පිට වුණා. නැගණියනේ සොඳුරිය නුඹට මේ ගැහණු ආත්මභාවයෙන් මිදිලා පිරිමි ආත්මභාවයක් ලබන්න වාසනාව ලැබේවා කියලා. අන්න එතකොට පින්නතුනි එතනත් මතක තියාගන්න ඕනේ ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. ඒකයි කිව්වේ පිරිමි ආත්මභාවයක් ලබන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පින්නතුනි හේතු සම්පatti. හේතු සම්පatti කියලා කියන්නේ බුදු කෙනෙක් වෙතින් පළවෙනි වතාවට නියත විවරණය ලැබෙන පුජ්‍යලයා ඒ ආත්මයේම කෙලෙසුන් නසා රහත් වීමට තරම් පින්නතුනි පින් ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒකයි කිව්වේ හේතු සම්පatti කියලා. ඊළඟට පින්නතුනි හතරවෙනි එක තමයි සත්තාර දස්සනං. සත්තාර දස්සනං කියලා කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ඉදිරියේදීම මේ පින්වත් පුජ්‍යලයා මෙපමණ කාලයකින් මෙපමණ නමකින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නිශ්චිත අනාවැකියක් තියෙන්නට ඕනේ. ඊළඟට පින්නතුනි පස්වෙනි එක තමයි පබ්බජ්ජා. පබ්බජ්ජා කියලා කියන්නේ ප්‍රථම නියත විවරණය ලබන මහ බෝසත්වරයා ගිහි ගෙයින් මේ වාසය කරනවා නම් ගිහි ගෙයින් වෙන් වෙලා අනගාരിക පුජ්‍යලයක් බවට පින්නතුනි පත් වෙන්නට ඕනේ. ඒකයි කිව්වේ පබ්බජ්ජා කියලා. ඊළඟට 6 වෙනි එක තමයි ගුණ සම්පatti. ගුණ සම්පatti කියලා කියන්නේ බණ භාවනා කරලා උපදවාගත්තු ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන ආදී මේ ධාන මට්ටම් නැත්තම් සමාපatti උපදවාගත යුතු කෙනෙක් බවට පින්නතුනිපත් වෙන්නට ඕනේ. ඊළඟට 7 වෙනි එක තමයි අධිකාරෝ. අධිකාරෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ උනත් පින්නතුනි පූජා කරන්නට චිත්ත ශක්තියක් ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට 8 වෙනි එක තමයි ඡන්දතා. ඡන්දතා කියලා කියන්නේ දසපාරමිතා ධර්මයන් සම්පූර්ණ කර ගැනීමේ දැඩි ආශාව, දැඩි කැමැත්ත තියෙන්නට ඕනේ. එතකොට මතක තියාගන්න පින්නතුනි නියත විවරණය ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගත්තට පස්සේ ඒ ලබන ආත්මයෙන් බෝසත්වරයා මෙන්න මේ කරුණුවට සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ බුද්ධ වංශ දේශනා අවසානයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් අහසේ සුවන් රක්මනක් මවා මේ අනාගත වංශ දේශනාව පින්නතුනි වදාලා. බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට මතකයි බුද්ධත්වයට කියන්නේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ වැඩ වාසය කරන වෙලාවේ අනාගත වංශ දේශනාව ඇසීමෙන් බොහෝ ජනයා තමන්ගේ සිස්සතන් පහදවාගෙන ගුණධර්ම පිළිපදිනකොට
අනාගතයේ ලෝකේ පහළ වෙන මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව බොහෝ දෙනාට තියෙන බව බුදුරජාණන් වහන්සේ පින්නතුනි ඒ සියල්ල දැක්කා. ඒ දැකලා තමයි මේ දේශනාව සිද්ධ කළේ. පින්නතුන්ට මතකයි සිද්ධාර්ථ ගෞතම නම් වූ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත්සතියත් ගෙවලා ඉසිපතනාරාමේට වැඩම කරලා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙන් දෙවියන් සහිත ලෝකයාට ධර්මාලෝකයේ පින්නතුනි බෙදා දුන්නා. ඒ සඳහා උන්වහන්සේ උනන්දු කරවුවේ කවුද? සහම්පති මහා බ්‍රහ්මයා. ඒ සහම්පති මහා බ්‍රහ්මයා විසින් උනන්දු කරලා දුකසේ අවබෝධ කරගත්තා වූ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැහැ. මොකද කෙලෙස් සහිත ජනයා මම මේ දුකසේ අවබෝධ කරගත්තු ධර්මයේ කෙසේනම් අවබෝධ කරගන්නේද කියලා මේ විදියට පින්නතුනි බුදුහාමුදුරුවෝ කල්පනා කළා. එතකොට සහම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේට කියනවා දේසේතු භන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං සම්ති සත්තා අපරජස්ක ජාතිකා අස්සවනා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොපැකිලිව ධර්මයේ දේශනා කරනසේක්වා. රාගාදී කෙලෙස් අඩු සත්වයන් මේ ලෝකේ කොතරිකුත් ඉන්නව බුදුහාමුදුරුවනේ. ඒ නිසා උන් ධර්මයේ නොඇසීමෙන් පිරිහීමකටපත් වෙන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. අන්න එතකොට තමයි මේ සහම්පති මහා බ්‍රහ්මයාගේ උනන්දු කිරීමෙන් ප්‍රථම ධර්ම දේශනාව සඳහා පස්සක මහණුන් සොයා බර්ණස ඉසිපතනාරාමේට පින්නතුනි වැඩම කරලා ප්‍රථම ධර්ම දේශනාවෙන් පස්සේ රජගහ නුවරට වැඩම කළ බිම්බිසාර මහරජුරෝ විසින් පූජා කළා අපේ පින්නතුන්ට මතකයි වේළුවනාරාමය. අන්න එදා එහි වැඩ ඉන්නකොට පමයි පින්නතුනි සුද්ධෝදන මහරජුරෝ තමන්ගේ පුත්‍ර රත්නේ නැත්තම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට කිඹුල්වත් නුවරට වඩින්න කියලා ඇමතිවරයෙක් අත පණිවිඩයක් යවුවා. ඒ ගියපු ඇමතිවරයා බුදුහාමුදුරන්ගෙන් බණහල රහත් වෙලා පින්නතුනි ධර්මය අවබෝධ කරගත්තා. දෙවෙනි ඇමතිතුමත් යවුවා ඒත් එහෙමයි. අන්තිමට මතකයි පින්නතුනි මේ විදියට 8 දෙනෙක්ම යවුවා. 8 දෙනාම පැවිදි වෙලා. අන්තිමට යවුවේ කවුද? කාලුදායි කියන ඇමතියා. මේ කාලුදායි කියන ඇමතිය යවුවා. කාලුදායි ඇමතියත් බුදුහාමුදුරන්ගෙන් බණහලා 20000ක් මහසඟරුවන පිරිවරාගෙන පින්නතුනේ සුද්ධෝදන මහරජුරෝ බලන්නට බුදුහාමුදුරුවෝ කිඹුල්වත් නුවරට වැඩම කළා. එදා තමයි පින්නතුනි සාක්‍යයන් කල්පනා කළේ සිද්ධාර්ථ කුමාරයා අපිට වැඩිය බාලයි. අපි මොකටද වඳින්නේ? මේ ආදී වශයෙන් කල්පනා කරනකොට මේ ඇත්තන්ගේ හිතවල මානෙ ඇති වුණා. මේ මානෙ නැති කරන්න තමයි පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට මතක ඇති යමා මහ පෙළහර යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. යමා මහ පෙළහර කියලා කියන්නේ සමාපatti දෙකකට සමවදිමින් එකවර පෙනෙන ලෙස අන්ධකාරයත් ආලෝකයත් මැවි හැකි තරම් ඉද්දි බල මහිමේට කියනව යමක මහා ප්‍රාතිහාර්ය කියලා. ඒ යමක කියලා කියන්නේ දෙකක්නේ පින්නතුනි. එතකොට ආලෝකයත් අන්ධකාරයත් ගිනි කඳත් ජල කඳත් මේ ආදී වශයෙන් පින්නතුනි දැක්කුවා. යමා මහ පෙළහර. ආන එදා තමයි මේ ශාක්‍යයන්ගේ මානෙ කියන එක දුරු වුණේ. එදා තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට මේ ශාක්‍ය වංශය ඇත්ත වන්දනා කළේ. කෙසේ හෝ වේවා මැද නමස්කාර කළාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාගතයේ පහළ විය හැකි බුදුරජාණන් වහන්සේලා පිළිබඳව අපේ බුදුහාමුදුරන්ගෙන් විමසුවා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන බව බුදුහාමුදුරුවෝ වදාලා. බුදුරජාණන් වහන්සේ කෙබඳු ආකාරයේසේක්ද අප කෙරෙහි අනුකම්පාවෙන් බුදුහාමුදුරුවනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු දේශනා කරන සේක්වා කියලා පින්නතුණු ඉල්ලීමක් කළා. අන්න ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ මතක් කළේ ඉමම්මි බද්දකේ කප්පේ අසංජානේ වස්ස කෝටියේ මෙත්තේය නාම නාමේන සම්බුද්ධෝ දීපදුත්තමෝ. මේ මහා භද්‍ර කල්පේ අවුරුදු ලක්ෂ ගණනක් ඉක්ම යනකොට මෛත්‍රී නමින් දීපදෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී නාමයෙන් පින්නතුණි උප්පත්තිය ලැබනවා. ඒ විතරක් නෙවෙයි ඒක කියන්නේ යම්කිසි කල්පයක බුදුරු 5 නමක් පහළ වුණොත් පින්නතුන් දන්නවා ඒ කල්පයේ පින්නතුනි මහා භද්‍ර කල්පයයි. දැන් විපස්සී බුදුහාමුදුරුවෝ අවුරුදු 80000ක් කල් ජීවත් වෙලා මේ ලෝකෙ පිරිනිවන් පෑවා. සිකී බුදුරජාණන් වහන්සේ අවුරුදු 70000ක් කල් ජීවත් වෙලා පිරිනිවන් පෑවා. වෙස්සබ බුදුරජාණන් වහන්සේ අවුරුදු 60000ක් කල් ජීවත් වෙලා පිරිනිවන් පෑවා. ඒ
විපස්සේ සිකී වෙස්සබු කියන බුදුරජාණන් වහන්සේලා 3 පිරිනිවන් පෑවට පස්සේ කල්ප 29ක් යනකම් කිසිදු බුදුවරයෙක් මේ ලෝකේ පහළ වුණේ නැහැ පින්නතුනි. කල්ප 29ක් යනකම් කිසිදු බුදුවරයෙක් මේ ලෝකේ පහළ වුණේ නැහැ. ඒ කියන්නේ 50000ට ලෝකේ පරමාවශ්‍ය මිනිස්සුන්ගේ තිබිච්ච කාලේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. අන්නේ කල්ප 29කට පස්සේ තමයි පින්නතුනි පහළ වුණේ කකුසඳ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ අවුරුදු 40000ක් කල් මේ ලෝකේ ජීවත් වුණා. කොණාගම් බුදුහාමුදුරුවෝ අවුරුදු 30000ක් කල් මේ ලෝකේ ජීවත් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000ක් කල් මේ ලෝකේ ජීවත් වුණා. අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80ක් මේ ලෝකේ ජීවත් වුණා. මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ අවුරුදු 80000ක් කල් මේ ලෝකේ ජීවත් වෙලා පිරිනිවන් පාන්නේ. එතකොට පින්වත්නි කල්ප විනාශය කියන එකක් පටන් ගන්නවා. කල්ප විනාශයේ පටන් ගන්නකොට පළමුවෙන්ම ඊ타ම පින්නතුනි දැඩි වර්ෂාවක් ඇති වෙනවා. එයින් මහත්සේ සන්තෝෂ භාවයට පත්වෙච්ච මිනිස්සු තම තමන්ගේ සියලු වගාවන් පින්නතුනි පටන් ගන්නවා. භෝග පැල සියල්ල පින්නතුනි වැඩිවීමට සූදානම් වෙන්නාක් වගේ මහ පුදුමාකාර මේඝ ගර්ජනාවක් ඒ කියන්නේ පින්නතුනි මහ පුදුමාකාර මේ ගෙරවීමක් තියෙනවා. හැබැයි ගෙරවීමක් විතරයි එක වැහි බිඳුවක්වත් පින්නතුනි මේ මහ පොළොවට වැටෙන්නේ නැහැ. එතෙන් ඉඳලා දීර්ඝ කාලයක් යනකම් පින්නතුනි එක පොදක්වත් වැටෙන්නේ නැහැ. වැව් පොකුණු සිඳිලා යනවා, ලිං පොකුණු සිඳිලා යනවා. ඊට පස්සේ ගංගා ඇලදොල මේ සියල්ලත් පින්නතුනි සිඳිලා යනවා. මේ කාලේ කියන්නේ මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මේ කාලේ සල්ප වශයෙන් උනත් පින්නතුනි පින් ඇති ස්ත්‍රී පුරුෂයෝ මැරිලා ගිහිල්ලා දිවි ලෝකේවල උපදිනවා. ඒ ධාන ආදී උපදවාගත්තු ඇත්තෝ බඹලොව ගිහිල්ලා පින්නතුනි උපදිනවා. එතකොට කලක් ගත වුණාට පස්සේ අපේ පින්නතුන් දන්නව දෙවෙනි සූර්යයා පායනවා. තුන්වෙනි සූර්යයාත් පායනවා. හතරවෙනි සූර්යයාත් පායනවා. පස්වෙනි සූර්යයා පායනකොට පින්නතුනේ මේ මහ මුහුදේ වතුර තියෙන්නේ තල්ගස් 7ක් තරම් උසට. ඒකත් ක්‍රමක්‍රමයෙන් තල්ගස් මේ 6 5 4 3 2 1 බවට පත් වෙනවා. දැන් මහ මුහුදේ වතුර තියෙන්නේ තල්ගස් 1ක් තරම් උසට. ඒ කියන්නේ පස්වෙනි සූර්යයා පායනකොට. ඊන් පස්සේ පින්නතුනි මහ මුහුදේ වතුර තියෙන මිනිස්සු 7 දෙනෙක් පෙවෙන්න තරමට. ඒකත් මිනිස්සු 6 5 4 3 2 1 බවට පත් වෙනවා. ඒ මිනිස්සයාගෙත් බෙල්ල දක්වා වතුර පින්නතුනි ඊට පස්සේ ඊන දක්වා වතුර ඊට පස්සේ දනිස් පොල් කටු දෙක දක්වා ඊට පස්සේ මේ කකුල් දෙකේ තියෙන ගොප්පැටය අනේ ගොප්පැටේ පෙවෙන්න තරමට පිටරයි පින්නතුනි වතුර තියෙන්නේ පස්වෙනි සූර්යයා පායනකොට එක මිනිස්සෙක් මහ මුහුදේ මැද හිටගත්තට පස්සේ. එතකොට හරකෙක්ගේ කුරයක් පුරවන්න තරම්වත් වතුර ටිකක් නැහැ පින්නතුනි මහ මුහුදේ පතුලේ පස්වෙනි සූර්යයා පායනකොට. හරකෙක් බිම අඩිය ගැහුවට පස්සේ එතන පුංචි වලක් හැදෙනවනේ. අන්න ඒ වල පිරෙන තැනවත් වතුර නැහැ මහ මුහුදේ පතුලේ පස්වෙනි සූර්යයා පායනකොට. 6 වෙනි සූර්යයා පායනකොට ගිනි කබලක් දුන් දානවා වගේ මේ මහ පොළව දුන් දානවා. 7 වෙනි සූර්යයා පායනකොට මේ මුළු විශ්වයම පින්නතුනි ගිනි අරගෙන විනාශ ස්වභාවයට පත් වෙනවා. දේශනාවේ කියනවා ඒ හටගන්න ගින්න ආබස්සර බඹලෝ දක්වා පින්නතුනි පැතිරීගෙන යනවා. ආබස්සර බඹලෝ දක්වා පින්නතුනි ගිනි ගන්නවා. එතකොට හිතන්නකෝ එදාට හටගන්න ගින්නේ පින්නතුනි අලුත් නෑ. එදාට හටගන්න ගින්නේ දුමත් නෑ. අලුත් නැති දුමත් නැති තනිකර ගිනි ජාලාවකින් විතරයි පින්නතුනි මේ මුළු විශ්වයම ගිනි අරගෙන විනාශ ස්වභාවයට පත් වෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා මේ සත්ත්‍ය සූර්යුග්ගමන. ඒ කියන්නේ පින්නතුනි මේ සූර්ය 7 දෙනෙක් පායලයි ලෝකේ අනාගතේ විනාශ වෙන්නේ කියන බව විශ්වාස කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විතරයි කිව්වා. වෙනත් අය විශ්වාස කරන එකක් නැහැ. දැන් පින්නතුනි මේ කියන්නේ මේ තනින් තන සූර්ය 7 දෙනෙක් ක්‍රමක්‍රමයෙන් පායන කතාව නෙවෙයි. මේ තියෙන එකම සූර්යයාගේ රශ්මිය තමයි ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික දෙවෙනි සූර්යයාගේ රශ්මියට තරමට වැඩි වෙනවා. තුන්වෙනි සූර්යයේ රශ්මිය දැන් මේ එක්කෙනෙක් පායලත් ඉන්න බැරි කොට දෙන්නෙක් පෑවුවම කොහොම ඉන්නද? රශ්මි වැඩි වෙනවා. ඉතින් ඒ තමයි ධර්මතා විනාශ වෙන හැටි පින්නතුනි. නමුත් හිතන්න එපා මේ දැන් මේ සූර්ය 7 දෙනෙක් පායලා කල්පේ විනාශ වෙලා ඊට පස්සේ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ කියලා. එහෙම නෙවෙයි පින්නතුනි. මේ මහා භද්‍ර කල්පේම තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. හැබැයි ඒ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙලා අවුරුදු 80000ක් කල් මේ ලෝකේ උන්වහන්සේ ජීවත් වෙලා
උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි පින්නතුනි මෙන්න මේ කියපු සූර්ය හද්දනාගේ කතාව නැත්නම් මේ සත්ත්ව සුලියු ගමන සූත්‍රයේ දේශනා කරපු විදිහට සූර්ය හද්දනෙක් පායලා මේ කල්පේ විනාශ ස්වභාවයට පින්නතුනිපත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කල්පාන්තරයක් ඉක්ම ගියාට පස්සේ පින්නතුනි පළමුවෙන්ම ලෝකේ ඒ කියන්නේ ප්‍රකෘති තත්ත්වයට පින්නතුනිපත් වෙනවා. ඒ කියන්නේ ලෝක විනාශය පළමුව පටන් ගත්තට පස්සේ වර්ෂාවක් පටන්ගෙන සියල්ල දැවී ගිහිල්ලා නැවත ලෝකේ හටගන්න පින්නතුනි පටන් ගන්නවනේ. සූර්ය හද්දනෙක් පායලා කල්ප විනාශය වුණාට පස්සේ නැවත ලෝකේ හට ගැනීමක් පටන් ගන්නවා. ඒක බුදුහාමුදුරු කොටස් 4කට බෙදනවා. සංවට්ට කල්පය, සංවට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ඨායි කල්පය කියලා. සංවට්ට කල්පය කියලා කියන්නේ පින්නතුනි ගින්න ජලය ආදී කුපිත වීමෙන් විනාශයටපත් වීගෙන ලැබුණු කාලයට කියනවා සංවට්ට කල්පය කියලා. ඊළඟට විවට්ඨායි කල්පය කියලා කියන්නේ විනාශයටපත් වෙලා කල්ප ගණනාවකින් පස්සේ සත්වයන්ගේ වාස භූමියකින් තොරව පින්නතුනි ජනශූන්‍ය ප්‍රදේශයක් හැටියට මේ ලෝකේ පවතිනවනේ. ඒ කියන්නේ විනාශයටපත් වෙලා කල්ප ගණනාවක් සත්වයක් නැතිව කිසිවෙක් නැතුව පින්නතුනි ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පින්නතුනි මේ ලෝකෙපත් වෙනවා. ඊළඟට විවට්ට කල්පය කියලා කියන්නේ පින්නතුනි පෘථිවි තලය වැඩමින් පවතින කාලය. ඒ කියන්නේ පෘථිවි තලයේ නැවත හට ගන්නව නැවත පින්නතුනි වැඩමින් පවතින කාලයක් තියෙනවා. අන්න ඒකට කියන විවට්ට කල්පය කියලා. ඊළඟට විවට්ඨායි කල්පය කියලා කියන්නේ ලෝක සත්ත්ව ප්‍රජාව වැඩි පවත්නා කාලයේ පින්නතුනි මිනිස්සු හට ගන්න කාල පරිච්ඡේදය. ඔන්න. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි අන්තක් කල්පයක කිසිදු බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. මේ විදියට විවට්ඨායි කල්පේ එනම් 4 වෙනි භාගයේදී අවුරුදු අසංඛ්‍ය ගණන් ඉක්ම ගියාට පස්සේ මෛත්‍රී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිල්ලීම පරිදි අනාගතයේ ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කුසල බලයේ දක්වන අපේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්නතුනි ගාතාවක් මහා පුඤ්ඤෝ මහා පඤ්ඤෝ මහා ඥාන මහා යසෝ මහා බලෝ මහා ථාමෝ uppajjissati චක්කුමා මහා ගණී සති චේව දිට්ඨිමා බාහු සච්චචා සංකාතා සබ්බ ධම්මානං ඥාතෝ දිට්ඨා සුපස්සිනෝ පරියෝගාල් හෝ පරාමට්ඨෝ uppajjissati සෝජිනෝ. මේ කියන්නේ සාරිපුත්‍ර මේ අති දීර්ඝ කාලයක් ඉක්ම ගියාට පස්සේ අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ උපදිනවා. උන්වහන්සේ බුදු කෙනෙකුට අර වෙන කිසි කෙනෙකුට සමාන කරන්න පුළුවන් කමකුත් නැත්තේ නැහැ. උන්වහන්සේගේ ප්‍රඥා මහිමයත් එසේ මෙසේ නෙවෙයි. උන්වහන්සේගේ වීරියත් එසේ මෙසේ නෙවෙයි කියලා භාගතුන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පළවෙනි නියත විවරණය පින්නතුන්ට මතකයි. කොතනද? දැන් අපේ බුදුහාමුදුරුවන්ටත් කලින් තමයි පින්නතුනි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පාරමී ධර්ම සම්පූර්ණ කරන්නට පටන් ගත්තේ. නමුත් තාමත් පාරමී ධර්ම ඒ කියන්නේ දැන් පාරමී ධර්ම සම්පූර්ණ කරලා මේ වෙනකොට තුසිත කියන දිවි ලෝකේ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පින්නතුනි වැඩ වාසය කරන්නේ. ඉතින් පළවෙනි නියත විවරණේ මෛත්‍රී බුදුහාරෙන් කොතනද? පින්නතුනි දේශනාවේ කියනවා කල්ප ලක්ෂ 16කට පෙර මේ ජම්බුද්දීපේ නැත්තම් මේ දඹදිව ප්‍රභාවන්ත නමින් සක්විති රජෙක් පින්නතුනි ඉපදුනා. කල්ප ලක්ෂ 16කට කලින්. ඒ ප්‍රභාවන්ත සක්විති රජුරෝ ලෝකේ පාලනය කළේ පංචශීල ප්‍රතිපත්තිය ඇතුව. රාජ්‍ය පාලනයත් එහෙමයි. ප්‍රජාවත් පින්නතුනි කිසිම කරදරයක් නැතුව මිනිස්සු බොහොම සුවසේ ජීවත් වුණා. මෙන්න මේ කාලේ මේ පින්නතුනි මුහුර්ත නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. ඒ ප්‍රභාවන්ත සක්විති රජුරෝ තථාගත බුදුරජාණන් වහන්සේට, ඒ කියන්නේ මුහුර්ත බුදුහාමුදුරුවන්ට හොඳට සිව්පසෙන් උපස්ථාන කළා. ඒ සියලු සම්පත් අතහැරලා දහලා ප්‍රභාවන්ත සක්විති රජුරෝ පින්නතුනි මුහුර්ත කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. නම තමයි රතන භික්ෂුව නමින් පැවිදි වුණා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ රතන භික්ෂුව නමින් මුහුර්ත බුදුහාරෙන් කාලේ පැවිදි වුණා. බුදුහාරගේ සිත දිනාගත්තා. දවසක් පින්නතුනි මුහුර්ත බුදුරජාණන් වහන්සේ සංඝයා මැද ඉඳගෙන රතන භික්ෂුව දෙස බලා කියනවා
මහණෙනි මේ රතන භික්ෂුව දෙස හොඳින් බලන්න. මේ රතන භික්ෂුව මතු අනාගතේ සම්මා සම්බුද්ධත්වයට කියන්නේ කල්පලක්ෂ 16ක් ගිය තැන මේ රතන භික්ෂුව අනාගතේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට ඒ මෛත්‍රී බුදුහාමුදුරයන් වහන්සේට කේතුමතී නමින් රාජධානී වාසස්ථානයේ බවට පත් වෙනවා. බ්‍රහ්මවතී කියන පින් ඇති මහා දේවිය පින්නතුනි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අම්මා බවට පත් වෙනවා. සුබ්‍රහ්ම කියන පුරෝහිත බ්‍රාහ්මණයා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වහන්සේ බවට පත් වෙනවා. අශෝක සහ බ්‍රහ්මදේව කියන මහා ඉද්ධිමත් ඇති ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බවට පත් වෙනවා. ඒ වගේම පදුමා සහ සුමනා කියන භික්ෂුණීන් වහන්සේලා දෙනම අපේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්ග ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනම බවට පත් වෙනවා. සීය කියන භික්ෂුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙනවා. අග්‍ර දායකයන් බවට පත් වෙන්නේ සුධර්ම සහ සංගණය කියන මහා සිටුවරු දෙන්න තමයි පින්නතුනි අපේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ මෛත්‍රී බුදුහාරයන් කාලෙට සුධර්ම සහ සංගණය කියන මේ සිටුවරු තමයි පින්නතුනි අග්‍ර දායකයන් බවට පත් වෙන්නේ. මෛත්‍රී බුදුහාඳුරන්ගේ ශරීරය 88 රියනක් කුසයි. ඒ වගේම රශ්මි ධාරාව පින්නතුනි 5 යොදුන් ඒ කියන්නේ 25 යොදුනක් පින්නතුනි මෛත්‍රී බුදුහාගේ රශ්මි ධාරා පින්නතුනි පැතිරීගෙන යනවා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නාගහක් මුල තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එදාට පින්නතුනි නාගහ බෝධියක් බවට පත් වෙනවා. අද අපිට ඇසතු ගහ පින්නතුනි බෝධියක් බවට පත් උනේ ඒ වගේ. එතකොට මුහුර්ත කියන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපිට රතන නම් වූ මේ භික්ෂුවට මතු අනාගතේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවය. අම්මා මෙයා තාත්තා මෙයා මේ ආදී වශයෙන් සියලු විස්තර පින්නතුනි එදා කිව්වා. එතකොට රතන කියන භික්ෂුව කල්පනා කරනවා මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් මතු බුදු වෙන්නට පුළුවන් කියලා මට වරම් ලැබුණා. ප්‍රථම ඒ කියන්නේ නියත විරණය මට ලබා දුන්නා. එතකොට රතන භික්ෂුව තමන් මෙහෙම ඉන්නකොට තමන්ට මෙහෙම කල්පනා වෙනවා කොහොමද මේ බුද්ධ කාරක ධර්මයන් පහළ වෙන්න ඕනේ. මතු බුද්ධත්වයට පත් වෙන්නම් පින්නතුනි බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරන්න ඕනේ. බුද්ධ කාරක ධර්ම තමයි දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨානං මෙත්තුපෙක්ඛාති මේ දස. දානේ සීලය ප්‍රඥා වීරය සමාපත් ශාන්තිය සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ දසපාරමිතා ධර්මයන් පින්නතුනි එකේ ගුණ 12 අසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පින්නතුනි මනාව පින්නතුනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කළා. ඒ දාණය ගත්තත් එක විදියකට නෙවෙයි පින්නතුන් දන්නවා දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී. දාන පාරමී කියලා කියන්නේ තමන් සතු බාහිර වස්තු කිසියම් ලාභ අපේක්ෂාවකින් තොරව හුදෙක් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරගෙන දෙනවා නම් ඒකට කියන්නේ දාන පාරමිතාව කියලා. ඊළඟට දාන උපපාරමිතාව කියන්නේ තමන්ගේ ශරීරයේ ලේ දන් දෙන්න පුළුවන් නම් ඇස් දන් දෙන්න පුළුවන් නම් මේ ආදී වශයෙන් ශරීර අවයවයන් දන් දීමයි වෙන්නේ දාන උපපාරමිතාවටයි. ඊළඟට දාන පරමත්ත පාරමිතාව කියන්නේ තමන්ගේ ජීවිතේ පවා අනුන්ගේ ජීවිතයක් බේරගන්න අවශ්‍ය වෙලාවකදී අවශ්‍ය වුණොත් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ පින්වත්නි පරමත්ත පාරමිතාවයි. ඔය දස පාරමිතා ඒ කියන්නේ සීලය ගත්තත් 3 ආකාරය පුරුදු කරනවා. ඊළඟට ශාන්තිය ගත්තත් 3 ආකාරය පුරුදු කරනවා. ඒ ආදී වශයෙන් එතකොට දස පාරමිතා 30 ආකාරයකට පුරුදු කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට කියන්නේ සමතින් සත් ධර්ම පාරමී පූර්ණේ කරලා ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. එතකොට මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනි නියත විරය ලබාගත්තු මෛත්‍රී බෝසතාණන් වහන්සේ නැත්නම් රතන කියන භික්ෂුව මෙන්න මේ බුද්ධකාරක ධර්මයන් පින්නතුනි සම්පූර්ණ කළා. ඒ අතීතයේ පින්නතු නැත්නම් පළවෙනි නියත විවරණය. පින්නතුන්ට මතකයි මෙදා උපත කාගේද මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ. කොතන සිද්ධ වුණේ? අපේ පින්නතුන්ට මතකයි ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ දෙවොලුවින් චුත වෙලා සවැත් නුවර එදා පින්නතුනි සංකස්සකී නගරයට වැඩම කළා.
අම්මට බණ කියන්නේ තවුසා දිවි ලෝකෙට වැඩම කළේ මාතෘ දිවි රාජ පුත්‍රයාට. එතකොට 3 මාසයක් යනකම් මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් කමක් නැති වුණා. 3 මාසෙකින් තමයි බුදුහාමුදුරුවෝ නැවත මේ සංකස්ස කියන නගරයට පින්නතුනි වැඩම කළේ. ඒ සිද්ධිය පින්නතුන් බොහෝ සෙයින් දැකලා තියෙනවා. දැකලා තියෙනවා කියලා කියන්නේ සිතින් මවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පින්නතුනි චිත්‍ර වලින් බොහොම ලස්සනට පින්නතුන් දැකලා තියෙනවා. රන් ඉනිමගකින් භාගතුන් වහන්සේ අම්මට බණ කියලා සංකස්ස නුවරට වැඩම. අපේ බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි සංකස්ස නුවරට, ඒ කියන්නේ මේ ලෝකේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් එහෙමයි පින්නතුනි අම්මට බණ කියලා සංකස්ස නුවරට තමයි වැඩම කරන්නේ. එතකොට සියලු බුදුවරු අත් නොහරින තැනක් තමයි සංකස්ස නගරය කියලා කියන්නේ. ඒ කියන්නේ තවුසා දිවි ලෝකෙට වැඩම කළ අම්මට බණ කියලා සකස්පුර නුවරට නැත්තම් සංකස්ස දොරටුවට පින්නතුනි වැඩම කරන තැන. එදා ඒ සකස්පුර දොරට වැඩම කරන දවසේ බුදු වසරිය දැකලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා නොකළ කෙනෙක් නැහැ කියලා කියනවා. සෑම කෙනෙක්ම පින්නතුනි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. එදා අපේ මෙතේ බෝසතුන් ශ්‍රීවඩ්ඩ නමින් කෙළමි පුත්‍රයෙක් හැටියට පින්නතුනි උප්පත්ති ලැබලා හිටියා. අර සංකස්ස නුවරට බුදුහාමුදුරු වැඩම කරන වෙලාවේ මේ ශ්‍රීවඩ්ඩ කියන කුමා මේ කෙළමි පුත්‍රයා මේක දැකලා බුද්ධත්වයේ පින්නතුනි එදා ප්‍රාර්ථනා කළා. ඒ විතරක් නෙවෙයි අපේ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේට ප්‍රණීත වස්ත්‍ර යුගලයක් පූජා කළා. එයින් එක වස්ත්‍රයකින් පින්නතුනි භාගතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය උඩු වීණක් හැටියටත් ඊට පස්සේ ඒ වස්ත්‍රයටම අනිත් නැත්නම් ඒ උඩු වීණටම පින්නතුනි අනිත් වස්ත්‍රයෙන් රැලි දැම්මා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ එදා පින්නතුනි අනිමිස ලෝචන පූජාවක් පවා සිද්ධ කළා අපේ බුදුහාමුදුරු දෙස බලාගෙන. එදාට කියනවා එදා අපේ බුදුහාමුදුරුවෝත් අර මහ විශාල සංඝයා මැද්දේ සංකස්ස කියන නගරයේදී පින්නතුනි මතක් කළානේ මහණෙනි මතක තියාගන්න මට මේ වස්ත්‍ර යුගලයකින් පුද පූජා පවත්වපු මේ ශ්‍රීවඩ්ඩ නම් වූ කෙළඹි පුත්‍රයා අනාගතේ මතු මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ මහා භද්‍ර කල්පේ මීළඟට බුද්ධත්වයට පත්වෙන ශ්‍රේෂ්ඨ මුත්තමයා. එසමෙහි මේ බරණැස් නුවර කේතුමතී රාජධානී බවට පත්වෙන එහි සංකනම් සක්විති රජෙක් උපදිනවා. ඒ සක්විති රජුගේ පුරোহিত සක්විති රජුරන්ගේ පුරোহিত සුබ්‍රක්‍ම කියන බ්‍රාහ්මණය තමයි මෛත්‍රී බුදුහාරගේ තාත්තා බවට පත්වෙන්නේ. බ්‍රහ්මවතී කියන දේවිය තමයි මෑණියන් වහන්සේ බවට පත්වෙන්නේ. නාරුක තමයි බෝධිය බවට පත්වෙන්නේ. මේ ආදී වශයෙන් පින්නතුනි මෛත්‍රී මහබෝසතාණන් වහන්සේට අපේ බුදුරජාණන් වහන්සේ අවසාන නියත විවරණයේ පින්නතුනි ලබා දුන්නා. අන්නේ ආර්ය මෛත්‍රිය සම්මා බුදුරජාණන් වහන්සේ නැත්නම් මහබෝසතාණන් වහන්සේ මේ වෙනකොට පින්නතුනි තුසිත කියන දිවි ලෝකයේ වැඩ වාසය කරනවා. ඊළඟට පින්නතුනි කේතුමති රාජධානිය. කේතුමති රාජධානිය තමයි මෛත්‍රී බෝසතුන් උපදින්නේ පහළ වෙන්නේ. එතකොට එදාට කේතුමති රාජධානිය පින්නතුනි මහ පුදුමාකාර දිවි ලෝකෙන් බට දෙව් විමනක් හා සමානයි. එදාට කේතුමති රාජධානියේ මිනිස්සු පින්නතුනි භෝගයන් වගා කරනවා. දාන දාන්නේ වල කිසි මඩුවක් නැහැ. බොහොම ලස්සනට පින්නතුනි ශාස්ත්‍රීයත්වයෙන් පිරි රාජධානියක් තමයි කේතුමති රාජධානිය. මිනිස්සු දුච්චරිතය පිළිබඳව දන්නෙත් නැහැ, දුච්චරිතය කරන්නෙත් නැහැ. ඒ වාගේ මිනිස්සු ඒ කාල පරිච්ඡේද එඩක් දුකක් කරදරයක් අසනීපයක් නැතුව බොහොම සුවසේ පින්නතුන් මිනිස්සු ජීවත් වෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ කුවක්කම් මාන අධිකම් මිනිස්සුන්ගේ සිත් වල මොකක්වත් නැහැ. කරුණා මෛත්‍රිය දයාව නුකම්පාව කියන මේ සියල්ලක් වර්ධනය කරගෙන මිනිස්සු පින්නතුනි බොහොම සුවසේ ජීවත් වෙනවා. සෞභාග්‍ය සම්පන්න සමයකදී තමයි කේතුමති රාජධානියේ ඒ මෙතේ බෝසතුන් පින්නතුනි උප්පත්ති ලබන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ කාලාන්තරයක් ගත වෙනකොට පින්නතුන් දන්නවා අධර්මයේ බහුල වීම නිසා පින්නතුනි පිරිහීමටපත් වෙනවා. ඒ ශාසනයේ විනාශයට පත්වෙන හේතු 4ක් භාගතුන් වහන්සේ ධර්මයේ පින්නතුනි පැහැදිලි කළා. ඒ තමයි රත්ත්‍ඤ්ඤු මහන්තතා, 2 වේපුල්ල මහන්තතා, 3 ලාභග්ග මහන්තතා, 4 බාහුසච්ච මහන්තතා. රත්ත්‍ඤ්ඤු මහන්තතා කියලා කියන්නේ පින්වත්නි අනිත්‍ය ස්වභාවයේ සනාත කරමින් ශාසනයේද අභාවයට යෑම රත්ත්‍ඤ්ඤු මහන්තතාවයයි. ඊළඟට වේපුල්ල මහන්තතාවය කියලා කියන්නේ පින්වත්නි ඒ මිනිසුන් අතර පවතින අනිකුත් ආගම් ධර්ම මතිමතාන්තර සහ දේව විශ්වාස සමග මිශ්‍ර වෙනකොට පිරිසිදු බුද්ධ වචනය කියන එක පින්නතුනි කුමක්ද කියලා මිනිස්සුන්ට පැහැදිලි කරගන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ පිරිසිදු බුද්ධ වචනේ කුමක්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන් කමක් නැති වෙනකොට දැනගන්න පුළුවන් කමක් නැති වෙනකොට දෘෂ්ටි විශ්වාස අතරට පින්නතුනි මිනිස්සු වැටෙනකොට පිරිසිදු බුද්ධ වචනේ මැකිලා යනවා. මේකට තමයි කියන්නේ වේපුල්ල මහන්තතාවය කියලා.
ඒක ඉතින් මෙහෙම කාටවත් බලක්වන්නට බැහැ පින්නතුනි. බුදු කෙනෙක්මයි දේශනා කළේ. දේශනා කළා නම් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට ලෝකේ සෑම දෙයක්ම නැති වෙනකොට පින්නතුනි සම්බුද්ධ ශාසනය විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ධර්මයේ විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ සියල්ලත් නැති වෙනවා. නමුත් නැති වෙනවයි කියලා බලන් ඉන්නක තියෙන්නේ. නැති වෙන්නට කලින් පින්නතුනි මේකෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. අන්න ඒක නාට තමයි ප්‍රතිඵල ලස්සනට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ලාභග්ග මහන්තතාවය කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා ආර්යයන් වහන්සේලාට, ආර්ය ශ්‍රාවකයන්ට අසීමිත ලෙස පින්නතුනි පිරිවර ලැබීම නිසා, ඒ වගේම අසීමිත ලෙස පින්නතුනි සම්පත් ආදී ලැබීම නිසා, අසීමිත පින්නතුනි හැම දෙයක්ම ලැබෙනකොට පිරිසිදු ජීවිතය කියන එක, ආර්ය භාවය කියන එක පින්නතුනි අමතක වෙන්නට පුළුවන්කම තියෙනවා. මේකට තමයි කියන්නේ ලාභග්ග මහන්තතාවය කියලා. ඊළඟට පින්නතුනි බාහුසච්ච මහන්තතාවය කියලා කියන්නේ ශ්‍රාවක භික්ෂු සංඝයා අනාගතයේ මේ ලෝකේ පවතින ඇතැම් විවිධ විද්‍යා තියෙනවනේ, ශාස්ත්‍ර තියෙනවනේ, ශිල්ප තියෙනවනේ. ආන්න ඒවට පින්නතුනි සමහරු ගොඩාක් වෙලාවට ඇබ්බැහි වෙනවා. ඒවට ඇබ්බැහි වෙනකොට පිරිසිදු බුද්ධ වචනය කියන එක නැත්තම් තථාගත බුදු වදන සුළු කොට පින්නතුනි සලකනවා. ඒ තථාගත බුද්ධ වචනේ සුළු කොට සලකනකොට භාගතුන් වහන්සේ වදාලා ඒ ධර්මයේ කියන එක ඉතාක්ම නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කීපු කරුණු හතරෙන් මේ සසුන පින්නතුනේ විනාශ ස්වභාවයට පත් වෙනකොට මිනිස්සයෝ පින්නතුනේ පංචශීල ප්‍රතිපදාව කඩ කරනවා. පන්සිල් ලකින මිනිහෙක් එක මිනිහෙක්වත් එදාට හොයාගන්න පුළුවන් කමක් නැති වෙනවා. සාසන අන්තරදාහණයෙන් පස්සේ පාපේටම තමයි පින්නතුනේ මිනිස්සුන්ගේ ජීවිත නැඹුරු වෙන්නේ. මේ දියණිය, මේ මගේ නංගි, මේ මගේ අක්කා, මේ මගේ සහෝදරිය, මේ මගේ අම්මා, මේ මගේ පුංචි අම්මා, මේ මගේ ගුරුවරිය කියලා මිනිසුන්ට එහෙම කිසිම හැඟීමක් නැහැ. පින්නතුනි කාම සංසර්ගය තුළ මිනිස්සු යෙදෙනවා. ඒක ඉතින් ඒ හැටි ඒක වෙනවා. ඒක වළක්වන්නට බැහැ පින්නතුනි. එතකොට ස්ත්‍රී පුරුෂයන් තුළ ඔවුන් දුටු විගස පින්නතුනි කාමරාගය තමයි උපදින්නේ. අද වුණත් එහෙමයි. ඒ කියන්නේ මේ අම්මයි, මේ පුංචි අම්මයි, මේ මගේ සහෝදරයයි කියලා එහෙම හැඟීමක් නැහැ පින්නතුනි. මිනිසුන් රාගයේ බහුල නම් ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාව පින්නතුනි මිනිස්සු ඊට කර ගන්නවා. එතකොට වැඩිහිටි ගෞරවය නැති වෙනවා. එක සිල්පදයක් රකින්න මිනිහෙක් නැති වෙනවා. මේක දුර්ලභ වෙනකොට පින්නතුනි ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? පින්නතුන් දන්නවා මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුනි අඩු වෙනවා. කොච්චර අඩු වෙනවද? අවුරුදු 10ට අඩු වෙනවා. අන්නේ අවුරුදු 10ට අඩු වුණු කාලේ තමයි අවුරුදු 5 කුමාරය, අවුරුදු 5 කුමාරිකාවොත් පින්නතුනි සරණ පාවා ගන්න තත්වයටපත් වෙනවා. එතකොට අනාගතයේ පින්නතුනි මිනිස්සුන්ගේ අග්‍ර භෝජනයේ බවට පත් වෙන්නේ කඩල, කුරක්කන්, මුං ඇට වගේ දේවල් අනාගතේ. ඊට පස්සේ අනාගතේ අපරාධකාරයෝ තමයි පින්නතුනි වීරයෝ බවට පත් වෙන්නේ. වෙන සිල්ප දක්වල වීරයෝ බවට පත් වෙනවා. නමුත් නේ එහෙම අය ගණන් ගන්නෑ. අනාගතේ අපරාධ කරන මිනී මරනවා නම්, මංකොල්ල කනවා නම් ආන්නේ මිනිස් තමයි වීරයෝ බවට පත් වෙන්නේ. එතකොට පින්නතුනි රටවැසියා පාලකයා පිළීමකට පත් කරනවා. පාලකයා රටවැසියා පින්නතුනි ඊටත් වඩා පිළීමකට පත් කරනවා. අන්න එතකොට තමයි බුදුහාමුදුරු දේශනා කරන අනාගතයේ උපදින ස්ත්‍රී පුරුෂයන් අධික ආසාව, අධික රාගය නිසා පින්නතුනි දුර්භික්ෂ අන්තක්කල්පයක් අනාගතයේ ඇති වෙන්න පුළුවන්. ඒ වාගේ මෝහය බහුල වෙනකොට පින්නතුනි රෝග අන්තක්කල්පය වැඩි වෙන්න පුළුවන්. ද්වේෂය වැඩි වෙනකොට ශාස්ත්‍ර අන්තක්කල්පය කියන එක පින්නතුනි වැඩි වෙන්නට පුළුවන්. එතකොට නිසි පරිදි වැසි ලැබෙන්නේ නැහැ. මේ කාලයේ මැරෙන සත්වය පින්නතුනි මැරෙන්නේ ආහාර කෙරෙහි තෘෂ්ණාවෙන්. අනාගතේ මැරෙන සත්වය මැරෙන්නේ පින්නතුනි ආහාර කරේ තෘෂ්ණාවෙන්. එතකොට උපදින්නේ പ്രേත ලෝකේ. එතකොට රෝගාන්ත කල්පේ මැරෙන සත්වයෝ අහෝ මෙබඳු දුකක් නම්, මෙබඳු රෝගයක් නම් තව කෙනෙකුට නොවැළදේවා කියලා සිතන නිසා ඔවුන් මෙස්සිතින් මැරී ගොස් පින්නතුනි දිව්‍ය ලෝකයේ තුල උප්පත්තිලා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නිසා අනාගතේ පින්නතුනි බුදුහාමුදුරු දේශනා කර මිනිස්සු ගෙවල් ගිනි තියා ගන්නවා. අනේ දුකසේ හදාගත්තු ගෙවල් දොරවල් මිනිස්සු විසින්ම ගිනි තියා ගන්නවා. මේ කාලෙට වහිනව පින්නතුනි මොකද්ද වර්ෂාවක් පින්නතුන් දන්නව මොකද්ද? මෘගසන් වර්ෂාව. මේ මෘගසන් වර්ෂාවට තෙමෙන සත්වයෝ කල්පාන්ත වැස්සක් පින්නතුනි මේ පටන් ගන්නනේ. එතකොට මිනිස්සු තුළ මේ කල්පාන්තට වැස්සට තෙමෙනකොට පින්නතුනි මිනිස්සු තුළ වෛරය හට ගන්නවා. වෛරය හට ගන්නකොට ඕක මරාපියව, කොටාපියව මේ ආදී වශයෙන් තමයි මිනිස්සු කතා කරන්නේ. ශිෂ්ට භාෂාව කියන එකක් එදාට අනාගතයේ ඇත්තෙම නැහැ. අතටගත්තු දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන තවත් කෙනෙකුට ගහලා මරලා දාන තත්ත්වයට පින්නතුනි අනාගතයේපත් වෙනවා.
මෙන්න මේ දුක්ඛිත පාපකාරී ස්වභාවයේ දුටු සත්වයන්ගෙන් කොටසක් පින්නතුනි කරන්නේ මොකද්ද? මේ මුගසන් වර්ෂාවෙන් බේරෙන්න 3 මාසයකට මාස දෙකකට විතර ගෙවල් වලට වෙලා පින්නතුනි තමන්ගේ සුවසේ තමන්ගේ ජීවිතය ගත කරලා මෙන්න මේ සුළු පිරිසක් විතරක් පින්නතුනි ඉතුරු වෙනවා. අන්න ඉතුරු වුණු පිරිස තමයි ටික දෙනා තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. දැන් මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 10යි අනාගතේ. එතකොට ප්‍රාණඝාතය නවත්තනකොට 10ට යන ආයුෂ 20ට වැඩි වෙනවා. 20ට හොරකම් කරන එක නතර කරනකොට 20ට තියෙන ආයුෂ 30ට වැඩි වෙනවා. කාමීත්‍යාචන නවත්තනකොට 30ට තියෙන 40ට වැඩි වෙනවා. මේ විදිහට අකුසල් ලත්තරලා අන්තිමට පින්නතුණි අවුරුදු ලක්ෂය දක්වා අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා. අන්නේ අවුරුදු ලක්ෂය දක්වා වැඩි වුණාට පස්සේ ඒකත් පින්නතුණි 90000 දක්වා අඩු වෙනවා. එදාට පින්නතුණි බරණැස් නුවර උත්පල නගරයේ බවට පත් වෙනවා. ඊළඟට අවුරුදු ලක්ෂයේ බවට මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුණි වැඩි වෙනකොට ඒ උත්පල නගරයේ පින්නතුණි පදුම නගරයේ බවට පත් වෙනවා. තවත් අවුරුදු ගාණක් ගත වෙනකොට අවුරුදු 80000 දක්වා අඩු වෙනවා. අන්නේ අවුරුදු 80000 දක්වා අඩු වෙනකොට පින්නතුණි කේතුමති රාජධානිය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට මතක තියාගන්න පරමායුෂ අවුරුදු 80000කට අඩු වෙනකොට ඒ කාලේ වෙනකොට මන්දාර කියන නගරය වෙනස් වෙලා පින්නතුණි දඹදිව කේතුමති නම් වූ රාජධානියක් බවට පත් වුණා. මේ කේතුමති රාජධානියේ සංකනං සක්විති රජෙක් පින්නතුණි අනාගතේ ලෝකෙ උපදිනවා. ඒ සංකනං සක්විති රජුරු සප්තරත්නයන් පහළ කරගෙන දසරාජ ධර්මය අනුව පින්නතුණි මේ ලෝකේ හොඳින් පාලනය කරනවා. ඒ ලෝකේ පාලනය කරනකොට ආණ්ඩිදාට තමයි මිනිස්යන්ගේ පරමායුෂ පින්නතුන් දන්නවා අවුරුදු 80000ට අඩු වුණොත් ඒ වගේම ලක්ෂයට වඩා අඩු වෙන්න ඕනේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් 100ට වඩා වැඩි වෙන්න ඕනේ. 100ට වැඩි වූ ලක්ෂයට අඩු වූ කාලවල විතරයි පින්නතුනි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ. එතකොට මෙතේ බෝසතුන් ඉපදිලා පින්නතුනි දේශනාවේ කියනවා අර විදියටම ඒ කියන්නේ බෝසතුන් නැත්නම් මෙතේ බෝසතුන් නිපදුණු ගෙබත් ඒ වගේම ඒ මව් ඒ කියන්නේ අම්මගේ කුසත් පින්නතුනි හරියට ධාතු කරඬුවක් වගේම තමයි. සත්පියවරක් ඉදිරියට ඇවිල් අග්ගෝ හමස්මි ලෝකස්ස ජිට්ටෝ හමස්මි මේ ආදී වශයෙන් කිව්වට පස්සේ පින්නතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගිහි නම තමයි අජිත. මෙන්න මේ අජිත කියන කුමාරයාට පින්නතුනි විසීමට නැත්නම් වාසය කිරීමට වර්ධමානයේ සිද්ධාර්ථය ඒ වගේම ඡන්දකය කියලා ප්‍රාසාද තුනක් අපේ බුදුහාමට රම්ම්‍ය සුරම්ම්‍ය සුභ වගේ තමයි ප්‍රාසාද තුනක් පින්නතුනි පහළ වෙනවා. චන්ද්‍රමුඛී කියන පංච කල්යාණින් හෙබි ලස්සන කාන්තාවක් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපුතා බවට පත් වෙන්නේ. ඒ නිසා සතර පෙර නිමිති දැකලා වස්තුකාම ක්ලේශකාමයන් කලකිරලා පැවිද්දට සිත් යොමු කරගෙන මහබිනික්කම් කිරීමට සිතක් පහළ වුණාට පස්සේ බ්‍රහ්මරාජයා විසින් අටපිරිකර පූජා කළාට පස්සේ අජිත කියන මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රාසාදයෙන් බැහැලා කෙස්වැටිය කපලා අහසට දමා මාලිගාව දුරකඩ දීම පින්නතුනි මහාන වෙස් ගන්නවා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපුතාව නැත්තම් බිරිඳ එහෙම නැත්තම් චන්ද්‍රමුඛී කියන අග්‍රමහිසිය විසින් තමයි පින්නතුනි කිරිපිඩු පූජා කරන්නේ. ඒ කිරිපිඩු පූජා කළා නාග ශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා පින්නතුනි ජලිතනම් බමුණෙක් විසින් පුදන ලද ඊතන 8 මිට අරගෙන පින්නතුනි පිළි අරගෙන එකෙනෙහිම වසවත් මාරයා පරාජය කරලා පින්නතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝසතුන් වහන්සේ පින්නතුනි පුබ්බේ නිවාසානුසද ජිබ්බතක්ක දිබ්බසෝත මෙයාදී වශයෙන් ඥාන උපදවාගෙන පින්නතුනි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ආන්නේ මෙතේ බෝසතුනුත් පින්නතුනි අපේ බුදුහාඳුරු වගේම දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛසත අචික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළාට පස්සේ මගපල නිවන් අවබෝධ කරගත්තු දෙවි දේවතාවෝ මෙතෙකයි කියා පින්නතුනි කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි අද මේ ඉගෙන ගත්තේ මතු පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාට මුතුම් අමාමහ නිර්වාණ බෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ බණ්ඩාරවෙල ගස්සත්තේ පදිංචි KM චන්දසිරි මහත්මයා සහ WGK මල්කාන්ති මහත්මිය ඇතුළු පවුලේ ඥාති පිරිසත් ඒ වගේම ගස්සත්තේ පදිංචි කල්යාණ මිත්‍ර සත්පුරුෂ පිරිසක් විසින් ඒ ඇත්ත බොහෝම ශ්‍රද්ධාවෙන් පොදු අරමුණක් ඇතිව මේ පින්කම සිද්ධ කළ බව පේනවා.
අරමුණ හැටියට තබා ගත්තෙත් COVID-19 වසංගත රෝගයට ගොදුරු වෙලා අපවත් වී වදාළ අපේ ගරු කටයුතු සියලුම මහා සංඝරත්නයටත් මියගේ රටවැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් දායකත්වයේ බාරගෙන කටයුතු කරන හැම දෙනාගේම නමින් මියගිය පවුලේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම પરම්පරාගත ඥාතීන්ටත් මේ ධර්ම දානමෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා එයත්න්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් වූ අමා මහ නිවනින් නිවී සැනසෙත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වසංගත රෝගයට ගොදුරු වෙලා අසනීපව පසුවන නිවෙස්වල ඉන්න රෝහල්වල ඉන්න සෑම සීල දනාටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දිවි රැකවරණින් ඊතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවයේම ලැබේවා. සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට දරුවන්ට ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අසල්වැසියන්ට ගුරුවරුන්ට සෑම සීල දනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. මේ වසංගත රෝග තත්ත්වයේ වෙනුවෙන් වෙහෙසෙන මහන්සි වෙන සූවිරුවන්ට රණවිරුවන්ට ආරක්ෂාංශවල ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඇත්තන්ගේ පවුල දුවා දරුවන්ටත් අනේ අසනීපයක් එනත් දුකක් කරදරයක් නම් නොම වේවා. සියලු සුවසේ ඇත්තෝ ජීවත් වෙත්වා සුවසේ පිබිදෙත්වා සුවසේ ජීවත් වෙත්වා දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වාගේ මෙරස් කරගත්තා වූ සීල කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.